ආයු වැඩේවා ඔබේ නිදුක් වේවා නිරෝගී වේවා. අද ජුනි මාසේ 2 වෙනිදා උදේ පත්තරවල මොනවද තියෙන ප්‍රධාන සිරස්තල කියලා විමසන්න සූදානම්. ලෝකේ ජීවත් වෙද්දී ප්‍රශ්න සහ ගැටලු කියලා දෙජාතියක් මුණ ගැහෙනවා. ප්‍රශ්න 1 කීයද? ඒක ප්‍රශ්නයක්. ඒකට උත්තරයක් තියෙනවා. ඒක රෙඩිමේඩ්. කලින් හදපු උත්තරයක් තියෙන්නේ. 1 2. ගැටලුවක් කියලා කියන්නේ COVID-19 මර්ධනය කරන්නේ කොහොමද? එහෙම නැත්නම් පළඟැටි ඌදුරු මර්ධනය කරන්නේ කොහොමද? මේවා ගැටලු. මේවට කලින් හදාගත්ත උත්තර නැහැ. එහෙම උත්තර නිර්මාණය කරගන්න වෙනවා. අලුතෙන් හිතන්න වෙනවා. නිර්භීතව හිතන්න පුළුවන් වෙනවා. එහෙමනොත් තමයි ගැටලු වලට විසඳුම් හොයාගන්න පුළුවන් වෙන්නේ. ශ්‍රී ලංකාව ගැටලු වලට විසඳුම් සොයා ගැනීමේදී සාර්ථක වී තිබෙන බව ජාත්‍යන්තරය කියන්න පටන් අරගෙන තියෙනවා. අද අරුණ පුවත්පත විශේෂාංග ලිපියක් පළ කරනවා COVID-19 හමුවේ ශ්‍රී ලංකාවේ ආදර්ශය කියලා. මේ පර්යේෂණය ශක්‍යතා අධ්‍යයනයක් feasibility study එකක් කරනවා දකුණු ආසියානු රටවල් 4ක් පිළිබඳව. ඇමරිකාවේ මැසචුසෙට් ඇම්ස්ටර් විශ්වවිද්‍යාලය ඇම්හර්ස් විශ්වවිද්‍යාලය දකුණු ආසියානු කලාපයේ රටවල් 4ක් ඉලක්ක කරගෙනයි මේක කරන්නේ. බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව. මේ අතරින් ඇම්හර්ස් විශ්වවිද්‍යාලය කියනවා අනිත් රටවල් 3ට සාපේක්ෂව ශ්‍රී ලංකා රජය වෛරසය පැතිරී යාම වැළැක්වීම සඳහා ඉතාමත් උපක්‍රමශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. සමාජ දුරස්ථකරණය පිළිබඳ මූලික උපදෙස් ලබා දීම ජනවාරි 20 වන දිනම ආරම්භ අතර ඉන් සතියකට පසුව වෛරසය වැළඳුණු පළමු රෝගියා වාර්තා විය කියලා ඒ වාර්තාවේ සඳහන් වෙනවා. මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා ජනාධිපති විශේෂ කාර්ය බලකායක් පත් කිරීම මගින් තවදුරටත් ජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයීම. මේ ආකාරයට බලන විට මෙහිදී සලකා බැලුණු රටවල් 4 අතරින් සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයකින් ක්‍රියාවට නැංවූ එකම රට සහ සාර්ථකත්වයට පත් වූ එකම රට ශ්‍රී ලංකාවය කියලා මේ සඳහන් කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට් ඇම්හර්ස් විශ්වවිද්‍යාලය. අපි නෙවෙයි, දේශපාලනඥයෝ නෙවෙයි, ඇම්හර්ස් විශ්වවිද්‍යාලය මේ කියන්නේ. මේකත් එක්කම අපිට රට පිළිබඳව සහ ක්‍රියාත්මක වන ක්‍රමවේදයන් පිළිබඳව විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. ඒ විශ්වාසය තියෙනවා නම් අපි පුරවැසියෝ විදිහට කරන්න වෙන්නේ ඒ කියන උපදෙස් අනුව හැසිරෙන එක, පිළිපදින එක. ඒක හිතේ තියාගෙන අපි ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් මොනවද කියලා විමසන්න සූදානම්. මාධ්‍යවේදී ප්‍රසාද් මංජු මාත් එක්ක ඉන්නවා. අයිබන් ප්‍රසාද්. ඔව්. අද යනුව අපිට පුළුවන් පුවත්පත්වල වාර්තා කරන මේ COVID-19 පිළිබඳ පුවත්වලටම අවධානය යොමු කරන්න. ඒ අනුව අද ලංකාදීප පුවත්පත කියන කාරණාව තමයි ඊයේ වාර්තා වෙච්ච අවාසනාවන්ත සිද්ධිය. ලංකාදීපයේ කියනවා කොරෝනා මරණ 11ට නැගී තවත් රෝගීෙක් හෝමාගම රෝහලේදී මියයි. මේ අනුව මියන්නේ කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලෙක්. හැබැයි ඔහු විදේශගතව සිටයි ලංකාවට පැමිණෙන්නේ. කුවේට් වල ඉඳලා ඇවිල්ලා කොරෝනා ආසාදිත වෙච්ච පුද්ගලෙක්. ඔහු සූපවේදියෙක් විදිහට කටයුතු කරනවා කියලා කියනවා. ඒ වගේම කොරෝනා 1646ට නැගී මරණ 11 රෝග කිහිපයක් තියෙනවා කියලා සෞඛ්‍ය බලධාරීන් කිව්වා. ඒ ආසාදන වීම නිසා ඒ රෝග නිසා සමහරට මේ මරණ ඉක්මන් වුණා කියන එක තමයි උන් ප්‍රකාශ කරේ. ඔව්. ඒ අනුව කොරෝනා මරණ 1643ට නැගී කියලා අද ලංකාදීපයේ වාර්තා කරනවා. ඒ අනුව වාර්තා වෙන ආකාරයට අපි සඳහන් කරන්න පුළුවන් අපිට මරණ 1646ක් නෙවෙයි සමාවෙන්න කොරෝනා රෝගීන්. බලන්න පුංචි එක වචනක වෙනස කොයිතරම් තිගැස්මක් ඇති වෙන්න පුළුවන්ද කියලා. කොරෝනා රෝගීන්. මොකද ඊයේ අපි තිගැස්මට ලක් වෙච්ච කාරණාව තමයි මරණ පිළිබඳව වාර්තා වීම. ඒ අනුව මරණ 11යි කොරෝනා රෝගීන් 1646යි. නැවත අපි අවධාරණය කරනවා කොරෝනා රෝගීන් 1646යි 818කට සුවයි කියලා අද වාර්තා කරනවා. ඊයේ දවසේ තුලදී හමු වුණු ආසාදිතයන් අතරින් දෙදෙනෙක් නාවික හමුදා සමාජිකයන්, තවත් දෙදෙනෙක් කුවේට් සහ බෙලරුස් රාජ්‍යයේ සිට පැමිණි අය වන අතර අනෙක් දෙදෙනා යුද හමුදා සමාජිකයන් ආශ්‍රිත දෙදෙනෙක් බව සඳහන් කර තිබෙනවා. නැවත වතාවක් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව මේ වන විට 1643 දක්වා වර්ධනය වී තිබෙන්නේ. ලෝකයේ ආසාදිතයන් සංඛ්‍යාව
ඉතා විශාල වශයෙන් බැඩිවෙමින් පවතින වාතාවරණයක් තුළ ගෝලීය වශයෙන් ගත්තොත් මේ වන විට ආසාදිතයන් සංඛ්‍යාව ගෝලීය වශයෙන් 63,12,659 දෙනෙක් වාර්තා වෙනවා. මේ මිනිස්සු අපි වගේම මරණ 3,74,927ක් වාර්තා වෙනවා. වැඩිපුරම මරණ මේ දක්වා වාර්තා වී තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ රෝගය ආසාදිත වෙච්ච ප්‍රමාණය මේ වෙනකොට 18,42,722ක් දක්වා වර්ධනය වී තිබෙනවා. දැන් ඇමරිකාව, ස්පාඤ්ඤය, බ්‍රසීලය වගේ රටවල දැන් දිනකට මියන මරණ සංඛ්‍යාව 1000කට වැඩි වෙලා තිබුණ සීමාව. දැන් 1000කින් අඩු වෙලා තියෙනවා. 800 ගණක් 700 ගණක් වගේ තත්ත්වයක් තියෙන මරණ ඒ ප්‍රමාණයට අඩුවීම මම හිතන්නේ යම් සුබදායක පියවරක් ඔවුන්ගේ පැත්තෙන් ගත්තම. ඔව්. ඒ අතරේ අද මවබිම පුවත්පත වාර්තා කරනවා සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ප්‍රකාශයක්. ඒ අනුව ආසාදිත ශ්‍රී ලාංකිකයන් 522ක් එතර සිට ඇවිත් ආසාදිත ශ්‍රී ලාංකිකයන් 522ක් ඇවිල්ලා තියෙන්නේ. කුවේට් රාජ්‍යයෙන් 466 දෙනෙක් ඇවිල්ලා තිනවා. මේ 466 දෙනාගෙන් 330ක්ම කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් විදියට ලංකාවට ඇවිත් තිබෙන බව තමයි අමාත්‍යවරිය කියන්නේ. ඒ වගේම කටාර් රාජ්‍යයෙන් පැමිණි 270 දෙනාගෙන් 150කට කොරෝනා වෛරසය ආසාදිතය යන් හැටියට හඳුනාගෙන තිබෙනවා. කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 466 දෙනාගෙන් මේ වන විට පළමුවට PCR පරීක්ෂණ වලට ලක් කරලා තිබෙනවා. ඔවුන් නැවතත් දින 10කට පස්සේ PCR පරීක්ෂණයට ලක් කිරීමට නියමිත බව තමයි අමාත්‍යවරිය සඳහන් කරන්නේ. මුලදී රෝග ලක්ෂණ නොතිබුණත් පසුව රෝග ලක්ෂණයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දිනු ශීයේ වැදගත් තීන්දුවක් ගත්ත රජය කියන්නේ කටුනායක ගුවන්තොට පොළේදීම PCR පරීක්ෂණ ක්‍රියාත්මක කරන්න මම අප්‍රසාර රණතුංග අමාත්‍යවරයා තමයි මේ තීන්දුව ගත්තේ. ඒක ඉතාම හොඳ තීන්දුවක්. මොකද සියලුම දෙනා කටුනායක ගුවන්තොට පොළේදී PCR පරීක්ෂණ ලක් කරලා එතෙන්දී වර්ගීකරණය කරනවා ආසහිත රෝගීන් සහ රෝගීන් නොවන අය. රෝගීන් නම් කෙලින්ම රෝහලට යනවා. රෝගීන් නොවන අය මධ්‍යස්ථානට යනවා නිරෝධායන කටයුතු සඳහා. ඒක හොඳයි. මොකද පැය 6ක් ඔවුන් තියාගන්නවා රිපෝට්ස් එනකන් ඒත් සමාජ දුරස්ථ භාවය තියාගෙන ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ලබා දීලා පරිස්සමෙන් මම හිතන්නේ මේක ඉතාමත් හොඳ දෙයක්. මොකද දැන් මැද පෙරදිග බොහෝ රටවල ඩුබායි, කුවේට් වගේ රටවල මේ තීන්දුව ගත්තේ නැහැ. ඔවුන් මේ කොරෝනා හැදුනත් කෙලින්ම ගුවන් තොටුපළට ගෙනල්ලා මේ ගුවන් යානය පටවනවා. ඒ වගේ තත්ත්වයක් තිබු බොහෝ දිනුනු කියා ගන්න රටවල්. ඉතින් ශ්‍රී ලංකාව මම හිතන්නේ මෙවැනි පියවර ගන්න එක ඉතාමත් හොඳයි. මොකද ජාත්‍යන්තර අවධානයට ලක් කරන ශ්‍රී ලංකාව මේ වගේ ප්‍රමිතියෙන් යුතු පියවර ගැනීම පිළිබඳව. අගෝස්තු 1 වෙනිදා සිට ගුවන්තොටුපළේ කටයුතු ආරම්භ කිරීමට නිමිතයි. ඒත් එක්ක මේ PCR පරීක්ෂණවල වැදගත්කම මතුවෙනවා. දැන් මෙහෙම සහනදායි තොරතුරු ප්‍රවෘත්ති වාර්තා වුණත් අද ලංකාදීපේ කියනවා සංගීත ප්‍රසංග තහනම තවදුරටත් තියෙනවා. මියුසිකල් ෂෝස් බෑ. ඒ වගේම මළගෙවල් වල දාම්, කැරම්, කාඩ් සෙල්ලම් බෑ. බුලත් කෑමත් අහනම්. ඒ වගේම සති අග ඇඳිලි නීතිය මැකී යන හැඩ පළ වී තිබෙන බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. කොහොමුණත් ජුනි මාසයේ 4 වෙනිදා සහ 5 වෙනිදා දිවයින පුරාම ඇඳිලි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ සෙනසුරාදායින් පස්සේ මේ සතියන්තයෙන් පස්සේ ලංකාවේ ඇඳිලි නීතිය සමස්තයක් වශයෙන් ලිහිල් වෙන්නේ ඉඩකඩ තිබෙන බව අද ලංකාදීප පුවත්පත වාර්තා කර සිටිනවා. ලිහිල් වෙන්නේ මේ ජනතාවගේ තියෙන සහයෝගය අනුව. මොකද මේ දක්වා හොඳ ප්‍රතිචාරයක් අපි දැක්කා. ඇතැම් පිරිස් ඇතැම් ස්ථානවල යම් යම් දේවල් සිදු කරාට බහුතරය ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා. මේ ප්‍රතිචාරය ඉතා වැදගත්. මේ ක්‍රියාවල ඉදිරියට කරගෙන යාම. එහෙම වුණොත් තමයි අපිට අර වගේ දේවල්. ඒ කියන්නේ ඉදිරියේදී දරුවන් සමග යම් කිසි ආකාරයක සීමා සහිතව පොඩ්ඩක් විනෝද ගමනක් යන්න, පාක් එකකට යන දරුවන්ට ඇවිදින්න දෙන්න. මොකද දරුවන් දැඩි මානසික පීඩනයකින් ඉන්නේ මේ ගෙවල් වල ඉන්න දරුවන්. කොරෝනා වසංගතය මර්ධනය කළා. තවත් තියෙනවා වසංගත මර්ධනය කරන්න. බන්ධනාගාරයේ සිට පාතාලයන් කරන අපරාධ වහාම නතර කරන්න කියලා දිනමින පුවත්පත අද ප්‍රධාන සිරස්වල හැටියට වාර්තා කරන ජනාධිපතිතුමා කළපු අවධාරණය ඊයේ දවසේදී මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වුණා. මේ තත්ත්වය නිවැරදි කිරීමට බන්ධනාගාර තුළ ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම තුරන් කළ යුතු බවත් ජනාධිපතිතුමා සඳහන් කළා. බන්ධනාගාරවල අභ්‍යන්තර තත්ත්වය විමර්ශනය කිරීම පිණිස ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවතිච්ච සාකච්ඡාවේදී තමයි මේ කරුණු අනාවරණය වුණේ. විශේෂයෙන්ම ඊයේ පැවතිච්ච මේ සාකච්ඡාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා ඇතුළු ආරක්ෂක අංශයේ සහ බන්ධනාගාරවල ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වුණා. ජනාධිපති ලේකම්වරයා සහභාගී වුණා. මෙතනදී බොහෝ තොරතුරු අනාවරණය වුණා. මේ වෙන විට බන්ධනාගාරවල පවතින තත්ත්වය පිළිබඳව. පහුගිය දවස්වල වාර්තා වෙච්ච ඇතැම් පාතාල ක්‍රියාකාරීත්වයන් එක පාතාලය නැවත හිසෝසනවා දෝ කියලා ජන සමාජයට හිතෙන්න පටන් ගත්ත සමහර කාරණාවලට බලපෑවේ හිරේ ඇතුළේ ඉඳලා පාතාලයේ මෙහෙවන උදවියගේ ක්‍රියාකලාපය. කංජිපානි ඉම්රාන් බුස්සේ රැඳවුම් කඳවුරක ඉන්නේ. ඔහු ඉන්න කුටියේ තියෙන CCTV කැමරාව ආවරණය වෙන විදිහට රෙදි වැලක් බැඳලා
ඊයේ ජනාධිපතිතුමා ඉදිරියේදී මේ කරුණ අනාවරණ වුණා. ජනාධිපතිතුමා කිව්වා වහාම මේ රෙදිවල අයින් කරන්න කියන්නේ. ඒ රෙදිවල අයින් කරන්න බැරි නම් එතන ඉන්න වගකීම් අයින් වෙන්න සූදානම් වෙන්න කියලා. මොකද අපි දැක්කා දැන් අද මව්බිම් පුවත්පතට ගියොත් මව්බිම් පුවත්පත වාර්තා කරනවා පාතාල අංජුගේ ළඟම ගෝලයක් අල්ලයි කියලා. ඒ කියන්නේ මේ තීන්දුව తీරන අරගෙන ඒවා මාධ්‍යයට දීමට සීමා වෙන්නේ නැහැ. මව්බිම වාර්තා කරන ආකාරයට පාතාලය මර්ධනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අර ආందోලනාත්මක නැත්නම් පහුගිය දවසක වාර්තා වුණා මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ වෙඩි තැබීම. මේ වෙඩි තැබීම සිද්ධ වෙලා සතියක් යන්න කලින් මේ පිළිබඳව ක්‍රියාත්මක වෙලා ප්‍රබල පාතාල නායකයෙකු වන අංජු නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් වන රෝසා නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාර්තා වෙන විදිහට තවත් පුවත්පතක් වාර්තා කර තිබුණා මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්න, ඒ කියන්නේ මුහු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. හැබැයි අත්අඩංගුවට ගන්නේ අකුයස්ස ප්‍රදේශයේ සංගව සිටියේදී. වෙඩි ප්‍රහාරයෙන් පසු රෝසා නැමැත්තා රත්මලාන ප්‍රදේශයෙන් අතුරුගිරිය ප්‍රදේශයට පලා ගොස් සංගවී සිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා මව්බිම් පුවත්පත කියනවා. තවත් පුවත්පත කර අක්කුරැස්ස ප්‍රදේශයේදී කියලා කිව්වා. දැනට ඩුබායිහි සැඟවී සිටින අංජු නැමැත්තාගේ මෙරට සිදු කරන හෙරෝයින් ජාවාරම මුදල් ගනුදෙනු කප්පම් ගැනීම ආදී කටයුතු මෙහෙවන ඔහුගේ ප්‍රධාන ගෝලයා ලෙස සැලකෙන්නේ රෝසා බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. මට දැන් මේ මොරටුව වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ මම හිතන දෙදෙනෙක් දැනට අත්අඩංගුවට අරන් තියෙන එක ඉතාමත් හොඳ දෙයක්. මම හිතන්නේ විශේෂයෙන්ම දැන් දිනුෂ් කිව්වා වගේ දැන් බන්ධනාගාරය තුල ඉඳන් මේ පාතාල ක්‍රියාත්මක කරනවා. ඩුබායි දේශීය නම් පාතාලේ ක්‍රියාත්මක දැන් මදුෂ් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මම හිතන්නේ ඉදිරියේදීත් මේ ඔබ කිව්වා තවත් පාතාල නායකයන් කිහිප දෙනෙක් ඩුබායි ඉන්නවා කියලා. දැන් වශයෙන් මේ කොරෝනා නිසා තමයි මම හිතන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ සාධාරණ බලධාරීන්ට ඒ ගැන වැඩි අවධානය යොමු කරන්න සිදු වුණා. ඒ ආසේ තමයි යම් යම් ක්‍රියාකාරකම් වෙන්නේ නැත්නම් මම හිතන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හොඳ තීන්දුවක් අරන් තියෙන මේ සියලුම දෙනා කැඳවලා අවශ්‍ය තීන්දුව ගන්න. මොකද ඇත්තම් බන්ධනාගාරයන්ට මේ ක්‍රියාවලියට සම්බන්ධ. අපි ඒක වගකීමෙන් කියන්නේ මොකද ඇත්තම් බන්ධනාගාරයන් අත තමයි යම් දේවල් බන්ධනාගාරයට යන්න පුළුවන්. අපි ගිහින් දෙන්න බෑනේ මෙච්චර පරීක්ෂා කරද්දී. ඒ නිසා මේ බන්ධනාගාරයේ ඇත්තම් නිලධාරීන් තුලත් මේ දේවල් සිදුවෙන දේ ගැන අදාළ බලධාරීන් පරීක්ෂා කරන්න ඕන. මොකද ඔවුන් ඒ වැළැක්වුවොත් තමයි මේ කාරණේ හරියටම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. COVID-19 පාතාලය ඒත් ඉවර නෑ. ඊට පස්සේ තියෙනවා ඩෙන්ගු. ඩෙන්ගු මර්ධනයට සූදානම් වන්න ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන් පළාත් බලධාරීන්ට උපදෙස් ලබා දෙන බව නුවන් කොඩිකාර දිනමින පුවත්පතට වාර්තා කරනවා. පවතින වර්ෂා සහිත කාලගුණ තත්ත්වය එක්කම ඩෙන්ගු උවදුර ඩෙන්ගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම පවතින නිසා පළාත් ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් පාලන ප්‍රධානීන්ට ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් උපදෙස් ලබා දී තිබෙනවා වහාම ඩෙන්ගු මර්ධනය සඳහා සූදානම් වෙන්න කියලා. මොකද දැන් COVID-19 නිසා ඊයේ දවසේ තමයි 11 වෙනි මරණේ වාර්තා වෙන්නේ. හැබැයි මේ වෙනකොට මේ අවුරුද්දේදී ඩෙන්ගු මරණ 20ක් වාර්තා වෙන බව පහුගිය සතියන්ත පුවත්පත් වාර්තා කර තිබුණා. පහුගිය සතියන්ත පුවත්පත් කියපු විදිහට මේ වෙනකොට මේ 2020 අවුරුද්දේ ඩෙන්ගු රෝගයෙන් ආසාදනය වෙච්ච ප්‍රමාණය 19000කට ආසන්නයි. දැන් COVID-19 තවම වැළඳිලා තියෙන්නේ 1600 ගානකට. හැබැයි ඩෙන්ගු ඊට වඩා බරපතලයි. අපි මේ COVID-19 පිළිබඳ දක්වන සැලකිල්ල වගේම පුරවැසියු විදියට ඩෙන්ගු මර්ධනය කිරීම සඳහා දක්වන්න ඕනි සැලකිල්ල වත්ත පිටිය පිරිසුදු කර ගැනීම සහ ගෙදර ඇතුළ අර ෆ්‍රිජ් එක පිටිපස්සේ අර තැටි වතුර එකතු වෙන තැන පවා අවධානයට ලක් කරන්න ඕනේ. ඩෙන්ගු මර්ධනයට සූදානම් වන්න. ඒ අතරේ මව්බිම් පුවත්පත කියනවා තොණ්ඩමන්ගේ අමතදූරයේ මහින්ද දිවුරුම් දෙයි පහන් විජේසේකර ඡායාරූපයක් එක්ක මව්බිමට වාර්තා කරනවා. ප්‍රජාසවි බල ගැන්වීම සහ වතු යටිතල පසුකම් සංවර්ධන අමාත්‍යවරයා විදියට කැබිනට් අමාත්‍යවරයා විදියට අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ අතරේ අද අපි ගියොත් අරුණ පුවත්පතේ ඇතුළු පිටුවකට ඒ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නිවේදනයක් පළ වෙනවා. විශේෂ නිවේදනයක් එතුමා නිකුත් කරනවා. ඒ තමයි 2015 පසු භික්ෂූන්ව මානසිකව ඝාතනය කරලා කියලා අරුණ පුවත්පත මේ ප්‍රකාශනය උපුටා දක්වනවා. අගමැති කියයි අරන්තලා භික්ෂු ඝාතනයට වසර 33ක් පිරීම නිමිත්තෙනුයි අග්‍රාමාත්‍යවරයා මේ නිවේදනය නිකුත් කරන්නේ. මේ මහා භික්ෂු සංහාරය අප හැඳින්විය යුත්තේ රාජධානි යුගවල ලංකාව යටත් කර ගැනීමට පරසතුරන් විසින් සිදු කළ මහා භික්ෂු සංහාරවලින් පසු සිදු වූ දරුණුතම සංහාරය ලෙසයි. 2005 වසරේදී අප විසින් සාමය ගැනීම සඳහා මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කරන තුරු කිසිවෙකුට ජීවිතය පිළිබඳ විශ්වාසයක් තිබුණේ නැත. 2009 වන විට අප රුදුරු ත්‍රස්තවාදයේ මෙරටින් අතුගා දමා බෞද්ධ, හින්දු, මුස්ලිම් හා කතෝලික සියලු දෙනාටම නිදහසේ ජීවත් විය හැකි අභය භූමියක් බවට ශ්‍රී ලංකාව පත් කළෙමු. බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් ආදී මේ සියලු දෙනාට නිදහසේ ජීවත් විය හැකි අභය භූමියක්
අභය භූමියක් බවට ශ්‍රී ලංකාව පත් කළා 2009න් පස්සේ කියලා ග්‍රාමාත්‍යවරයා සිහිපත් කරන්නේ අරන්තලා භික්ෂු ඝාතනය පිළිබඳව සිතුවම් අපේ මතකයේ නැවෙද්දී. ඊට පස්සේ අගමැතිතුමා ගැන කියයි තවත් කාරණා මතක් කරමු. මොකද පසුගිය සිකුරාදා විශේෂ සිද්ධියක් වුණා. උදන්ව වික්‍රත්නායක මහත්මයා ඉන්නේ යම්කිසි ආකාරයක රෝහලක දැඩි සත්කාරකයේ හිටියේ අපේ සංගීතඥ සාප්‍රසංගයේ ආරම්භක සමාජික නිර්මාතෘවරයා. එතකොට දැන් ඔහුට තිබුණා යම්කිසි ආකාරයක කතා කරන්න බැහැ, යම්කිසි සිහි කල්පනාවක් තිබුණේ නැහැ. මෙතෙන්දී වෛද්‍යවරු කොහොම හරි ඔහුට කතා කරන්න උත්සාහ කළද්දී යම් ආකාරයෙන් කතා කරන්න උත්සාහ කරා. ඔහුට ඊට පස්සේ කිව්වා මොකද ඔහුගේ සිහි කල්පනාව පරීක්ෂා කළ යුතු නිසා ඔහුට කිව්වා කැමැති නමක් ප්‍රකාශ කරන්න කියලා. ඔහු කිව්වා මහින්ද රාජපක්ෂ කියලා එකපාරටම වික්‍රත්නායක මහත්මයා. ඊට පස්සේ කිව්වා මහින්ද රාජපක්ෂ කියන්නේ මේ වෙලාවේ ලංකාවේ කවුද කියලා. සිහි කල්පනාව දෙවන ප්‍රශ්නේ හුවේ මේ ලංකාවේ අගමැති කවුද කියලා. එතකොට කිව්වා මේ මහින්ද රාජපක්ෂ කියලා. එතකොට වෛද්‍යවරු දැනගත්තා මේ සිහි කල්පනාව හොඳයි කියලා. මම හිතා සුභ ආරංචිය සියලුම කලා රසිකයින්ට මේ ගැන මම හිතන්නේ වික්‍රත්නායක මහත්මයාගේ බිරිඳ අගමැතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු පොමාරසිරි හිටිගේ මහත්මයා දැනුවත් කළා. ඔහු විසින් අගමැතිතුමාට මේ ගැන කිව්වා. අගමැතිතුමා වෙලා හිටියේ අනුරාධපුරයේදී. අගමැතිතුමා කතා කරලා කිව්වා වික්‍රත්නායක මහත්මයා බලන්න එනවා කියලා. මම හිතන්නේ මේ අගමැතිතුමාගේ තියෙන අපි කියන්නේ මේ දේශපාලන වශයෙන් අපි කඩේ යෑමක් නෙවෙයි කරන්නේ. ඔහුගේ තියෙන ඒ සියලු දෙනාගේ ආදරය පිළිබඳ එක ආදර්ශයක් තමයි අපි මේ අවස්ථාවේ මතක් කරේ. මොකද ඔහුගේ දේශපාලනට වසර 50ක් පිරිමි නිමිත්තෙන් මේ දිනවල යම් වැඩසටහන් ක්‍රියාත්මක වන නිසා. අගමැතිතුමා කොහොමද කලාකාරයන්ට ආදරේ, දේශපාලනය මොකක්ද කියලා බලන්නේ, කලාකරුවන්ට ආදරේ. අපි සුදුනම් විරාමයක් ලබන්නේ. රටට එළි වෙන්න කලින් එළිදරව් කරනවා පුවත්පත්වල තියෙන ප්‍රධාන සිරස්වල මොනවද කියලා. දින 11ක විභාගය නිමයි ලංකාදීපයේ ප්‍රධාන සිරස්වල හැටියට වාර්තා කරනවා. විභාගයට ගන්නවාද නැද්ද ඡන්ද පෙත්සමේ නියෝගය අද කියලා. මේ කරුණු සඳහන් කරන අතරේ මේ විදියට අද ලංකාදීප පුවත්පත අරුණ පුවත්පත කියනවා පාර්ලිමේන්තුව විසර වූ නියෝගය වෙනස් කරන්න ජනපතිට බැහැ. අගවිනිසුරුවරයා ඊයේ කරපු ප්‍රකාශය තමයි උපුටා දක්වන්නේ අද අරුණ පුවත්පත තමන්ගේ ප්‍රධාන සිරස්වලේ හැටියට. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ ජුනි 20 වෙනිදා මහමැතිවරණය පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව සලකා බැලීම ඊයේ දවසට අවසන් වුණා. ඒ අනුව අද හවස 3ට පෙත්සම් පිළිබඳ විභාගය ගන්නවාද පෙත්සම් විභාගයට ගන්නවද නැද්ද කියන එක පිළිබඳව තීන්දුව ලබා දීමට නියමිතව තිබෙනවා අද දවසේදී. විභාගයට ගත්තොත් තව දින කිහිපයක් යයි විභාග කරලා අවසන් තීන්දුව දෙන්න ප්‍රතික්ෂේප වුණොත් එතින්ම තීන්දුව ලැබෙනවා. ඔව්. පාර්ලිමේන්තුව විසිරු නියෝගය වෙනස් කරන්න ජනපතිට බැහැ කියලා ඊයේ අගවිනිසුරුවරයා කරපු ප්‍රකාශය සරත් ධර්මසේන අරුණ පුවත්පතට වාර්තා කර සිටියා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැර මැතිවරණය පැවැත්වීමට දිනබකුවානු නියම කර නියෝගයක් නිකුත් කළාට පසුව එම නියෝගය වෙනස් කිරීම හෝ අස්කර ගැනීම හෝ කළ නොහැකි බවත් ඒ සඳහා ඔහුට ව්‍යවස්ථාවෙන් බලය පැවරී නැති බවත් අගවිනිසුරුවරයා ඒ සඳහන් කළා. මේ ප්‍රකාශය කරන්නට හේතු වුණු කාරණා විදියට අරුණ පුවත්පත සඳහන් කරන්නේ ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මාස 3ක් ඇතුළත මැතිවරණය පැවැත්වීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු බවට සහ කවර හේතුවක් උඩ හෝ එසේ කිරීමට නොහැකුණා නම් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපති නිකුත් කළ නියෝගය අවලංගු වන බවත් මැතිවරණයේ කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නැති බවත් ඊයේ සුමන්දිරම් මහත්මයා කරපු ප්‍රකාශයට අනුව තමයි පාර්ලිමේන්තුව විසිරුවාට පස්සේ ඒ නියෝගය වෙනස් කරන්න ජනපතිට බලයක් නැහැ කියලා අගවිනිසුරුවරයා සඳහන් කර සිටියේ. මේකේ මූලිකම නඩු විභාග කටයුතු ආරම්භ වෙද්දී පෙස්සන් සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා කියු තව ප්‍රකාශයක් තමයි මේ ඡන්ද දින නියම කිරීමේ බලයක් අධිකරණයට නැහැ. ඒක මැතිවරණ කොමිසමේ වගකීමක් කියලා. මම හිතන්නේ පටන් ගන්නකොට යම්කිසි ප්‍රකාශයක් කළා මේ සම්බන්ධයෙන්. ඔව්. ඒ අතරේ අද මව්බිම් පුවත්පතේ ඇතුල් පිටුවක වාර්තා කරනවා අද මේ රටේ ජාතික අවශ්‍යතාව අලුත් පාර්ලිමේන්තුවක් කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා කරන ප්‍රකාශය පාස්කු ප්‍රහාරයේ සියලු දේ ජනාධිපති කොමිසමේදී අනාවරණය වෙනවා. යහපාලන ආණ්ඩුව කළේ පටු දේශපාලන අරමුණු ඉටු කරගන්නට වගකීමක් නැතුව ජාත්‍යන්තර ප්‍රතිචාර දීම ඒ තුළින් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත හකුලා ගන්න කටයුතු කළා. අලුත් පාර්ලිමේන්තුව රැස් වූ විගස මේ අපේ ප්‍රමුඛ අරමුණක් වෙනවා. මේ සියල්ල කිරීමට පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. අලුත් පාර්ලිමේන්තුවක් ඇඳවීමේ දැඩි අවශ්‍යතාවක් මතුව තිබෙනවා කියලා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියනවා. එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වීතිකාවකින් පෙළෙනවා කියලා සංජීව එදිරිමාන්න සඳහන් කර සිටිනවා. ඒ අනුව
අලුත් පාර්ලිමේන්තුවක් තමයි රටට ඕනේ. අලුත් පාර්ලිමේන්තුවක් කියන්නේ අලුතෙන් හිතන මිනිස්සු ඉන්න, අලුතෙන් තීරණ ගන්න පුළුවන් පාර්ලිමේන්තුවක් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි කැමති මව්බිම් පුවත්පතට යන්න. මව්බිම් පුවත්පත අද මුල් පිටුවේ වාර්තා කරන පුවතක් හොයාගෙන තමයි මේ පිටුව මෙහෙම පෙරලන්නේ. පක්ෂෙන් නිරපිය යුත්තේ රනිල් කියලා රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා කියනවා 2019 දී රනිල්ලා කෘත්‍යාධිකාරියට නොකිය පෙරමුණක් හැදුවා. අපි සමගි ජන බලවේගය හැදුවේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඇතිවයි කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව ඉවත් කරන්න ඕනේ නිරපන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු කණ්ඩායම කියලා කියනවා. 2019 සැප්තැම්බර් 23 වෙනිදා ටෙලිෆෝනීය ලකුණු යටතේ අපේ ජාතික පෙරමුණ නමින් අත්නෝමතිකව නව පක්ෂයක් පිහිටුවා. එහිදී නායකත්වයට තමා පත් කරගත් රනිල් වික්‍රමසිංහ මහත්මයා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ බහුතර පාක්ෂිකයන්ගේ සාමූහික අනුමැතිය සහිතව පිහිටුවාගත් සමගි ජන බලවේගයේ නිත්‍ය අනුකූල නොවන පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව පිහිටුවාගත් පක්ෂයක් බව පැවසීම හිනාවට කාරණයක් කියලා රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා කියනවා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ විදියට දුරකථනය කියන ලකුණ ඔස්සේ අපේ ජාතික පෙරමුණ කියලා නව පක්ෂයක් පිහිටවූ බවට වන සාක්ෂි සහ ලිපි සියල්ල තමන් ගාව තියෙනවා. ඕන වෙලාවක ඒක ඉදිරිපත් කරන්න ලෑස්ති කියලා රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා කියද්දී අද අරුණ පුවත්පත වාර්තා කරනවා අලුත් පක්ෂයක් හදන්න සජිත් බලය දුන්නේ නැහැ කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා කරන ප්‍රකාශය උදේජීව ඒකනායකය අරුණට වාර්තා කරන. එතකොට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමට කිසිදු අවස්ථාවක තවත් දේශපාලන පක්ෂයක් බිහි කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේ නැහැ. නව සංධානයක් පිළිබඳව තමයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබුණේ කියලා සඳහන් කර සිටිනවා. මේ අර්බුදයට හුඟක්ම විසඳුමක් ලැබෙන්නේ ඉදිරි පාර්ලිමේන්තු මහමැතිවරණය. එතෙන්දී ජනතාව වැඩි කැමති පක්ෂයට බලය හිමි වුණාම ඉතුරු කට්ටිය ගිහිල්ලා ඒකට එකතු වෙනවා. මොකද උදාහරණයක් තමයි දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහි වුණ වෙලාවේ ශ්‍රී ලංකා ජාතික පක්ෂය ඇතැම්මයි කිව්වා ඡන්දයකට ගිහිල්ලා බලමු කියලා. නමුත් අපිට මතකයි පළාත් පාලන මැතිවරණයේ 2018 දී මොකද වුනේ පෙබරවාරි 10 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශේෂ ජයග්‍රහණයක් ලබා ගන්න. ඉන්පසු තමයි ශ්‍රී ලංකා ජාතික පක්ෂයට 16 දෙනාගේ කණ්ඩායම සියලුම දෙනා එන්න පටන් ගත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එකතු වෙන නිසා මැතිවරණයක් තමයි මේ අර්බුද වලට තියෙන හොඳම විසඳුම. මොකද මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කිව්වයි අපිත් විපක්ෂීනෝට කිව්වේ මැතිවරණයක් ඕනද. අපි ආණ්ඩුවනෝටත් කියන්නේ මැතිවරණයක් ඕන. හැබැයි දැන් විපක්ෂය කියනවා මැතිවරණයක් එපයි කියලා. ඒක තමයි ලොකුම ප්‍රශ්නය. ඔව් ඒ අතරේ අද දිනමින කියනවා එජාපයට එරෙහිව ලංකා ජාතික වතුකම් කරු සංගමේ නඩු පබරයි රොෂාන් කුමාර වාර්තා කරන්නේ දිනමිනට ලංකා ජාතික වතුකම් කරු සංගමේ වෘත්තීය හා දේශපාලන කටයුතු වලට මැදිහත් වීම බලක්වන ලෙස ඉල්ලා තමයි අධිකරණයට යන්න නියමිතව තිබෙන්නේ. අපි මව්බිම් පළවෙනි පිටුවට යමු. මව්බිම ප්‍රධාන සිරස්වලයක් හැටියට වාර්තා කරනවා චම්පික බේරන්න බොරු සාක්ෂි හැදූ වලිකඩ හිටපු IC අත්අඩංගුවට ගන්න නීතිපති CCDට නියෝග කරයි කියලා ඒ ප්‍රධාන පුවත හංසිනා නායකකාරයි මව්බිමට වාර්තා කරන්නේ. ඒ අනුව කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසය තමයි අපරාධ විමර්ශන කොට්ටාසයට දැනුම් දී තිබෙන නීතිපතිවරයා විසින් මේ සිද්ධියේදී විශේෂයෙන්ම අස්මඩල කියන මේ පොලිස් නිලධාරියා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වන ලක්මාල් සහ සුරේෂ් යන අයට පාටලී චම්පික රණවක කියන පුද්ගලයා මේ කටයුත්තට සම්බන්ධ නැහැ කියලා එහෙම නැත්නම් සම්බන්ධ බවට සටහන් නොතබන ලෙසට උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ වගේම මේ සිද්ධියට අදාළ රියානතුරු සිදු කරන ලදී පාටලී චම්පික රණවක යන අය විසින් බව ඇසින්දුටු සාක්ෂිකරුවන් දෙදෙනෙකු විසින් අනතුරු සිදු වූ මොහොතකට පසුව පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් කර ඇති බවත් නමුත් අස්මඩල යන අය විසින් රථවාහනාංශයේ ස්ථානාධිපති විදියට කටයුතු කරපු පොලිස් පරීක්ෂක පෙරේරා වෙත මේ සටහන් නොකරන ලෙසට දැනුම් දී ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී තිබෙන බව වාර්තා කර සිටින්නේ අද මව්බිම් පුවත්පත. පාර්ලිමේන්තුවක එහෙම කිව්වම මතක් වෙන දැන් ආර්ලියගා මන්දිරයේදී FCID ප්‍රධානීන් කැඳවලා නීතිපති පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් කැඳවලා මම හිතන්නේ උපදෙස් දුන්නානේ ඒවකට හිටපු ආණ්ඩුවේ හිටපු අයට නඩු කටයුතු පවරන්න කියලා. ඒතකොට මම හිතන්නේ නිස්සංග සේනාධිපති මහත්මයා පසුගිය චෝදනාවක් එල්ල කරා මේ ආර්ලියගා මන්දිරේ ඉඳන් කරපු මෙහෙයුම් ගැන. ඒතකොට එහෙම මෙහෙයුම් කරපු අයට මෙහෙම චෝදනා එල්ල වෙනකොට මොකද වෙන්නේ? ඒතකොට කොහොමද නීතිය ක්‍රියාත්මක වෙන්නේ? ඇතර මව්බිම සහ ලංකාදීප පුවත්පත් ඇතුළු පුවත්පත් කිහිපයකම තිබිච්ච කාරණයක් තමයි පන්සලේ T56 දෙකක් තියාගෙන සිටි ඌවතන්නේ සුමනහිමි ජීවිතාන්තයේ තෙක් හිරේට කුමුදු උපුල් නිශාන්තයි මව්බිමට ඒක වාර්තා කරන්නේ. ඊළඟට මව්බිමට නැවත වතාවක් ගියොත් හිටපු නාවික හමුදාපති මාව ඝාතනය කරන්න හැදුවා හංසිනා නායකකාර වාර්තා කර සිටින්නේ නිශංක සේනාධිපති මහත්මයා කරන ප්‍රකාශය
ඔහු සඳහන් කරන ප්‍රකාශය අද පුවත්පත් කිහිපයක විවිධ ආකාරයෙන් පළ වී තිබුණා. අද දිනමිල පුවත්පත කියලා තිබුණේ ගෝඨාභයට සල්ලි ගෝණයක් දුන් බව ප්‍රකාශ කරන්නයි මට බලපෑම් කළා. එහෙම කිව්වනම් මාව නිදහස් කරනවා කියලා දිල්රුක්ෂි ඩයස් මහත්මිය කියා හිටියා. කොහොමුණත් මේ සිද්ධිය පිළිබඳව දේශපාලන පරිගැනීම් පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන සභාවේ මේ කටයුතු පිළිබඳව ඊයේ සාකච්ඡා වෙච්ච කාරණා පිළිබඳව අවධානය යොමු කරද්දී පුවත්පත් කිහිපයක පළ වී තිබිච්ච වාර්තා අපිට ගොනු කර දක්වන්න පුළුවන්. මෙහිදී මේ ප්‍රකාශයේ සටහන් වෙනවා ඒ වෙනකොට ඒ කියන්නේ 2015 වෙනකොට සාර්ථකව කරගෙන ආපු ව්‍යාපාර කටයුතු ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක වෙච්ච සාර්ථක ව්‍යාපාරයක් ඒක කොයිතරම් ඒ කියන්නේ නිත්‍යනුකූලද කියන කාරණාව තහවුරු කරන්න ඊයේ කොමිසම හමුවේදී කියනවා ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා මාත් එක්ක පැය 3මාරක් කතා කළා මුහුදේ සිද්ධ වෙන ජාවාරම වැළැක්වීම පිළිබඳව. ඊට පස්සේ ඩුබායිහි ෆෙඩරල් අධිකරණයකින් තීන්දුවක් ලැබිලා තියෙනවා මේක පවත්වාගෙන යන්න. ඒ විතරක් නෙවෙයි මාලදිවයිනේ ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශකවරයෙකු වශයෙන් මම කටයුතු කරනවා. එහෙම පුද්ගලයෙක් මම නීති විරෝධී පුද්ගලයෙක් නොවේ කියන කාරණාව සඳහන් කළා. හැබැයි හැම විටම උත්සාහ ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වැරදිකාරයෙක් කරන්න මගෙන් යම් ප්‍රකාශයක් කරන්න. දිල්රුක්ෂි ඩයස් මහත්මිය ඒ පිළිබඳව මගෙන් උදව් ඉල්ලුවා. ඒ වගේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා 2019 අවුරුද්දේ පළවෙනි මාසේ ඒ කියන්නේ මුල් කාලෙදී ඔහුගේ නිල නිවසේදී හම්බ වෙච්ච වෙලාවකදී කියනවා මේ කාලකන්ණි දේශපාලනඥයෝ මාව මේ තාප්පෙට හේතු කරා මට කරන්න පුළුවන් දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා ඊට මේ දේවල් සිද්ධ වුණේ. මම පෞද්ගලිකව සමාව ඉල්ලනවා කියලා ඊයේ මේ ප්‍රකාශ කර සිටින්නේ නිශ්ශංක සේනාධිපති මහත්මයා. හිටපු නාවික හමුදාපති මාව ඝාතනය කරන්න හැදුවා කියන සිරස්වල යටතේ ඒ කාරණා වාර්තා කරනවා අද හංසිනානායකාර මව්බිම් පුවත්පතට. එදින්දි දිනෝෂ දැන් ඇවර්ඩාට් සමාගම වසර දෙකක් තුල රුපියල් බිලියන 11700ක් ශ්‍රී ලංකා රජයට ලබා දීලා තියෙනවා. මම හිතන්නේ කොහොම ලාභයක් වුන් ඒක රජය වෙනුවෙන් ලබා දීලා තියෙනවද? ඒ කියන්නේ මම හිතන්නේ මේක තමයි තරංකාර ව්‍යාපාර. මොකද කලාපයේම ආරක්ෂා මුහුදු කොල්ලකරුවන්ගෙන් බේරා ගැනීමේ අලුත්ම මම හිතන්නේ තිබුණු ආරක්ෂක ක්‍රම ඒක සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට රජයේ හමුදාක් විදියට සම්බන්ධ වෙන්න බෑ. ඒ නිසා තමයි ඒ සහයෝගයත් ලබාගෙන දක්ෂ ව්‍යාපාරිකයෙක් විදියට අධ්‍යක්ෂකම් තියෙන රටවල් ගණනාවක් ගිහිල්ලා අධ්‍යක්ෂකම් ලබාගත්තු නිශ්ශංක සේනාධිපති මහත්මයා ලංකාවට ඒ උරුමය ලබා දුන්නේ. ඒ වගේම ඉස්ලාමීය හමුදා නිලධාරීන් 5000ක් 6000 පවන සේවය කරන. අනිත් කාරණේ තමයි දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නම කියන්නේ. එතකොට ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා කැබිනට් ඇමතිවරයෙකුගේ හිටපු කැබිනට් ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙකු දැඩි බලපෑමක් කරලා තියෙනවා. ඒක තමයි එකම නම උන්ට අවශ්‍ය ලබන. අපි දැක්ක මීට කලින් අර රණවිරුවන් බුද්ධියන් නිලධාරීන් ගිය වෙලාවෙත් ඔවුන්ගෙන් අහලා තියෙන්නේ අපිට මුකුත් එපා. ගෝඨාභය මහත්තයාගේ නම කියන්නකො කොහොම හරි සම්බන්ධයි කියලා. අන්න ඒ වගේ බලපෑමක් ආවා. එතකොටම තේරෙනව නේද මේ වගේ මොකද්ද මේ දේශපාලන පලි ගැනීම කියන කාරණය සහ මොකද්ද ඔවුන්ගේ අරමුණ කියලා. ඒ තමයි පැහැදිලිව මේ දේශපාලන පලි ගැනීම පිළිබඳ ජනාධිපති කොමිසම සභාවේ මේ සිදුවන සාක්ෂි විභාගය තුල මාර්තු අප්‍රේල් විදුලි බිලේ දෝෂ පිළිබඳ පැමිණිලි 300ක් තියෙනවලු. බලන්න ඔබේ විදුලි බිලෙත් මෙහෙම දෝෂ තියෙන්න පුළුවන්. මහජන උපයෝගිතා කොමිසමට වාර්තා කරන්න පුළුවන්. අරුණ පුවත්පත කියා සිටිනවා. තොණ්ඩමන්ගේ පක්ෂයේ මීළඟ නායකයා සති දෙකකින් අමතිකමක් හම්බුනොත් ඒක පුතාට හම්බ වෙනවා. නායකයා කවුද කියන එක සති දෙකකින් ප්‍රකාශ කරනවා කියලා ජාතික පුවත්පත් වාර්තා කර සිටියා. අපි තවත් භයානක එහෙම නැත්නම් තර්ජනාත්මක පුවතකට යනවා. බෝග වනසන පළඟැටියා මාවතගම ග්‍රාම සේවා වසම් තවත් 6කටත් ඇවිත් කියලා මාවතගම කාංචනමාලා බණ්ඩාර ලංකාදීප පුවත්පතට වාර්තා කරනවා. ඇතුල් පිටුවක මේ පිළිබඳව විස්තර සඳහන් වෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පල්ලේගම ග්‍රාම සේවා වසමින් පමණක් වාර්තා වූ පළඟැටියා මර්ධනයේට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණත් ඊයේ වන විට මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් මල්ලන්දෙනිය කහපලවත්ත ඊවින්න කොස්සින්න මාවතගම උතුර උඩගම පල්ලේගම නැගෙනහිර කියන ගම්මානවල ග්‍රාම සේවා වසම් වලට මේ උවදුර පැතිර තිබෙන නිසා ආපදා කළමනාකරණ අංශයේ සහායතිව මේ පිළිබඳව ක්‍රියාත්මක වෙන මීට එරෙහිව ක්‍රියාත්මක වෙන්න කටයුතු කරනවා කියලා කෘෂිකර්ම බලධාරීන් සඳහන් කරනවා. ඒ වගේම මතකද මීට කලින් සේනා දළඹුවා අපි වගාවට කරපු විනාශයේදී කෘෂිකර්ම බලධාරීන් පරීක්ෂකකින් සෑහෙන එකතු වෙලා ඒ අර්බුදයට මුහුණ දුන්නා. මම හිතන්නේ ඒ වගේම තත්ත්වයක් තමයි නැවත ඇවිල්ලා තියෙන්නේ. මේකට අලුතෙන්ම මුහුණ දෙන්න ඕන. ඒ නිසා මම හිතන්නේ කෘෂි බලධාරීන් අපේ පුළුවන් දක්ෂ නිලධාරීන් ඉන්නවම පරීක්ෂණ කරලා මේකට උත්තරයක් ඉක්මනටම හොයාගත යුතුයි. මව්බිම 7වෙනි පිටුවේ කියනවා කුරුණෑගලින් මතුව පළඟැටි සේනාව මඩින්න කේරළ පන්නේ මෙහෙයුමක් කියලා. පෙති අං පළඟැටියා මේ කාන්තාර පළඟැටියා නෙවෙයි
මර්ධනය කරන සියලු පීවර ගත්තා කියලා සඳහන් කර සිටින කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ කාන්තාර පළඟටියන් නෙවෙයි මර්ධනය කරන්න සියලු පීවර ගත්තා කියලා. මේ අතර මේ අද ලංකාදීප පුවත්පතේ ඇතුළු පිටුවක තිබුණ ලිපියක් ඒ තමයි පළඟැටි ඌදුරු අපටත් එයිද කියලා ලංකාදීපයේ වාර්තා කරනවා. කාන්තාර පළඟැටියා යනු හුදෙක්කලාව ජීවත් වන කෘමි විශේෂයක්. නිහඬ ජීවිතයක් ගත කරයි. කෙසේ නමුත් අද පෘථිවිය මුළුමනින්ම උඩු යටිකරු වී ඇත. නිහඬ ජීවිතයක් ගත කරන කාන්තාර පළඟැටියන්ගේ ජීවන චක්‍රයට කාලගුණික පෙරළි හරස් විය. වසර 25කට පසු පළඟැටි ආක්‍රමණයක් ආරම්භ වූයේ ඒ අනුවයයි සත්ත්ව විද්‍යාඥයෝ පෙන්වා දෙනවා. ඒ අනුව වසර 25කට පස්සේ ආපු දරුණුතම පළඟැටි වසංගතයේ මේක බිලියන 10ක රංචුවක් දවසකට කිලෝමීටර 200ක් පියාඹනවාලු. මිලියන ගණනින් රටින් රටට ඇදිලා එනවලු COVID-19න් පස්සේ තවත් දේශගුණික පෙරලියක්. එතකොට අපි මේ COVID-19න් පීඩාවට පත් වෙලා තියෙනවා. වගා සෞභාග්‍ය තමයි අපේ ඊළඟ සිහිනය, ඊළඟ බලාපොරොත්තුව. එහෙම වෙලාවක මේ විදිය ඌදුරක් පැතිරෙන්න, ඇති වෙන්න ඉඩ තියන්න බෑ. ඒ නිසා අර COVID-19 මර්ධනය කළා වගේ COVID-19 මර්ධනය කරද්දී මේ පිළිබඳව ලෝක අනිත් රටවල් ගත්ත විසඳුම් මොනවද, අලුත් තොරතුරු මොනවද කියලා ඉතා ඉක්මනින් ඒ ගැන හොයා බැලුවා. ඒ විදියම ක්‍රමවේදයක් මේ පිළිබඳවත් අවශ්‍යයි. මොකද මේ ඇවිල්ලා තියෙන කාන්තාර පළඟැටියන් නෙවෙයි වෙන්න පුළුවන්. හැබැයි නොඑයි කියලා කාටද කියන්න පුළුවන්. විරාමයක් ලබමු. කලදුටු කල වලයිහ ගන්න තිබුණා තෙල් මිල අඩු වෙච්ච වෙලාවේ හැබැයි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 25ක් ගන්න ඉන්දියාව සමග සාකච්ඡා කරනවා නොලැබුණොත් වලයිහ ගන්න බැරි වෙනවා. රුවන්ත නිතුල්ගස්පිටිය වාර්තා කර සිටින අද මවබිම් පුවත්පතට ඒ අනුව අමතර ඉන්ධන රැස් කර තබා ගැනීමට ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි පද්ධතියේ ටැංකි 25ක්වත් ලබා ගැනීමට ඉන්දියාව එක්ක සාකච්ඡා ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහත්මයා සඳහන් කරනවා. මීට කලිනුත් ලියුමක් ලියලා තියෙනවා ඉන්දියානු මහා කොමසාරිස්වරයාට. උත්තරයක් නැහැ. දැන් අලුත් මහා කොමසාරිස්වරයා එක්ක කතා කරලා මේකට උත්තරයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා කියනවා. හැබැයි 2003 දී එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමට කටයුතු කළා. ඊට පස්සේ 2016 දී හම්බන්තොට වරාය චීනයට පවරා නිසා එහි තිබිච්ච තෙල් ටැංකි පද්ධතියත් අපට අහිමුණා. එහෙම නොවුනා නම් මේ තෙල් මිල අඩු වෙච්ච වෙලාවේ අපිට සංචිතයක් තියාගෙන තෙල් ටික ඉතුරු කරගෙන ඒ වාසිය ගන්න තිබුණා කියලා කියනවා. තෙල් වලින් නෙවෙයි ගිනිගන්නේ, ජන හදවත් වලින් ගිනිගන්නේ. ට්‍රම්ප් බංකරයක සැඟවෙයි. දවල මන්දිරේ ජනාධිපතිවරයාට ආරක්ෂාවට සියලු පහසුකම් සහිත බංකරයක් තියෙනවා කියලා අපි අහලා කියවලා තිබුණා. දැන් ඒක තහවුරු වෙනවා. ජනාධිපතිවරයා බංකරයට ගෙන ගොස් එහි රඳවා තබන්නේ දවල මන්දිරයේ ඉදිරිපිට විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත් අවස්ථාවේදී සීක්‍රට් සර්විස් කියන ජනාධිපති ආරක්ෂක නිලධාරීන් උපදෙස් ලබා දීලා තිබුණා. ඒ තරමට දවල මන්දිරයේ ඉස්සරහා අර්බුදයේ උඩුදුවලා තියෙනවා. දහසකට අධික කළු ජාතිකයන් පිරිසක් දවල මන්දිරයේ ඉදිරිපිට උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. ඒ නිසා දවල මන්දිරය ආශ්‍රිත ප්‍රදේශය දැඩි දුමාරයකින් බැසිලා ගිහිල්ලා තියෙනවා. මේක වාර්තා වෙන්නේ 1968 මාටින් ලූතර් කිං ඝාතනයෙන් පස්සේ නගරයකට රැස් වූ විශාල පිරිස වගේම ඇඳිරි නීතිය පැනවූ පළමු අවස්ථාව කියලත් අද ලංකාදීප පුවත්පතත් වාර්තා කරනවා. අද ට්‍රම්ප්ට දෛවයේ සරදමක් දන්නෙත් නැහැ. අපි දැක්ක මීට කලින් දැන් ගඩාෆි බංකරයක සංගවලා තමයි උන් ඝාතනය කර ඇමරිකාව ඇතුළු යම්නම් රටවල් එකතු වෙලා. ඒ වගේම සදාම් හුසේන් මේව කරා. එතකොට අපි දැක්ක දැන් මැද පෙරදිග රටවල අර්බුදකාරී තත්ත්වය ඇති කරන්න ඇමරිකාව මුල් වුණා. දැන් ඇමරිකාවටත් වෙලා තියෙන්නේ ඉරාකයට, ඊජිප්තුවට, ලිබියාවට කරපු දේ. මේක මම හිතන්නේ එක්තරා ආකාරයක දෛවයේ සරදමක්. අද ජුනි මාසේ 2 වෙනිදානේ 1902 ජුනි මාසේ 2 වෙනිදා දංකොටුව නගරයට ආසන්නව පිහිටි ගොඩැල්ල කියන ගම්මානයේදී කුඩා කතෝලික ගම්මානයේදී මර්සලිනු ජයකොඩි පියතුමා ඉපත ලැබුවා කියලා අද ලංකාදීප පුවත්පතට විශේෂාංග ලිපියකින් කියවෙනවා. හැබැයි අපේ නිෂ්පාදකතුමා විකිපීඩියා බලලා තියෙනවා. විකිපීඩියා වල නම් තියෙන්නේ එතුමාගේ ජන්මදිනය හෙටට යෙදෙන බව. උන්වහන්සේගේ ජන්මදිනය කොහොමුණත් මර්සලිනු ජයකොඩි පියතුමාගේ 118 වන ජන්මදිනය දෙන්නේ අදට කියලා ලංකාදීප පුවත්පත කියනවා. කවියෙන් ගීතයෙන් හදවත් නැලූ මර්සලිනු ජයකොඩි පියතුමා පිළිබඳව අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. මෙරට නත්තල් උත්සවයක් වෙනුවෙන් ප්‍රථම කැසට් පටය නිකුත් කළේ උන්වහන්සේ. සිංහලෙන් අපි අහන කැරොල් ගීතිකා ඒ වගේම දෙවොල ඇහෙන බොහෝ ගීතිකා නිර්මාණය කළේ උන්වහන්සේ. ඒ විතරක් නෙවෙයි පන්සලේ පියතුමා මල්පලේ ඉපදුණු පන්සලේ පියතුමා එතුමා. ඒ නිසා උන්වහන්සේ රචනා කරපු ගීත ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ රසිකයන්ගේ මන
පිනවන්න හේතුණා අර සුදු සඳ එළියේ එහෙම නැත්නම් ඕරු නෙළුම් නෙරිය රඟාලා අපි ඔබට ආරාධනා කරනවා අද උදේ පත්තරෙන් සමුගනිද්දී ඕලු නෙළුම් නෙරිය රඟාලා රේඛාවට මැව් ඒ ගීත ඒකද නැත්නම් ගීත ගොඩක් තියෙනවා අපිට පුළුවන් ඕනනම් සීගිරි ලඳකගේ මල් වට්ටියගෙන සියපුතු නලමන්නයි මසලිනු ජයකොඩිපියතුමාගේ සින්දු ගණනාවක් තියෙනවා අපි මසලිනු ජයකොඩිපියතුමාගේ ගීතයක්ද විඳින්නේ නැත්නම් එහෙමත් අදහසක් තියුණා අදහස් වෙනස් කරන්න පුළුවන් මිනිස්සුනේ කොහොමවත් මසලිනු ජයකොඩිපියතුමන්ට අපි නැවත වතාවක් කෘතවේදීත්වය සිහිපත් කරමින් උන්වහන්සේව අපි සූදානම් අද උදේ පත්තරෙන් සමුගන්න නැවත හෙටම ගැහෙමු ආයුබෝවන්